ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2021 ජනවාරි 9 සෙනසුරාදා සිරස්තල කොවිඩ් මර්ධනය සඳහා කඩිනමින් විදෙස් එන්නතක් ගෙන්වන බව ජනපති කියයි. සියලුම අයට මේ එන්නත ලබා දෙන්නට ක්‍රියාදාමය අපි දැනටමත් යොදලා තියෙනවා. දයාසිරිගේ පෞද්ගලික ලේකම්ටත් කොවිඩ් පළමු පෙළ ආශ්‍රිතයන් 100ක් නිරෝධායනයට. ළමා නිවාසී දූෂණ ගැන උකුස්සාගේ අනාවරණයෙන් පැය 24කටත් පෙර බලධාරීන්ගේ අවධානය. වගකිව යුත්තෝ නිරුත්තර වේ. දන්නව මේ පොඩි සෙල්ලමක් කියලා. එච්චරයි. අද තවත් ජාවාරමක හෙළිදරව්වක්. එයාලා පිළිච්චකම් ගන්න කැමති. එහෙම තමයි එයාලා බලාපොරොත්තු වෙන්නේ. මූල්‍ය වංචා චෝදනා එල්ල වූ ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් එළබෙන 12 වනදා තෙක් රිමාන්ඩ්. පාස්කු ප්‍රහාරයට සහාය දීමේ චෝදනා මත මෙරට තිදෙනෙකුට අමරිකානු අධිකරණයකින් නඩු. සැකකරුවන්ට IS සම්බන්ධතා ඇතැයි හෙළිවේ. යුද ස්මාරකයක් ඉවත් කිරීම නිසා යාපනය සරසවිය උණුසුම්. පිරිසක් මාරාන්තික උපවාසයක. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Ada Derana. This is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් නොබදත් එක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. කොවිඩ් මර්ධනය සඳහා විදේශයක නිෂ්පාදිත එන්නතක් මෙරටට කඩිනමින් ගෙන්වීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගම සමග පිළිසඳර වැඩසටහනට අද එක්වෙමින්. වැඩිදුරටත් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ පෙර පැවති ආණ්ඩුව මෙන් දේශපාලන පරිගැනීම් සිදු කරමින් සිටීම නොව ජනතාව අපේක්ෂා වෙනුවෙන් කාලය වැය කිරීම තමන්ගේ ඌමනාව බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳර පස්වන අදියර අද ක්‍රියාත්මක කෙරුණේ අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ලාහුකල ප්‍රාථමික විදුහලේදී. පැවති දැඩි වර්ෂාපතනයේ මැද සාර්ථකව වැඩසටහන පැවැත්වුණේ සෞඛ්‍ය උපදෙස්ද අනුගමනය කරමින්. ඊට ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන්ද එක්වුණා. ජනපතිවරයා පළමුව පැමිණ සිටි ජනතාව ඇමතුවා. රජයේ හැටියට මේ සංවර්ධනය ස්ථිරසාර සංවර්ධනයක් බවට පෙරලන්නට තමයි මේ ගමින් ගමට ගිහිල්ලා නිලධාරීනුත් ගෙනහිල්ලා පහසුකම් ග්‍රාමීය ජනතාවට ලබා දෙන්න ක්‍රියා කරන්න. මේ කොවිඩ් වසංගතය නිසා අපි දන්නවා අද අපි හැමෝම මේ මාස්ක් එකක් දාගෙන මේ වගේ රැස්වීම් පවත්වන්නට විශාල අභියෝගයක් වෙලා තිබෙනවා. අපි මුලින් ආපු වෛරසය පාලනය කරගත්තා දක්ෂ ලෙස. නමුත් දෙවනවර ආපු වෛරසය ඉතා ඉක්මනින් බෝ වෙන නිසා මේක ජනතාවක් හැටියටත් තේරුම් අරගෙන ප්‍රවේශම් වෙන්නට ඕන. එන්නත් මේ වෙනකොටත් මම ඉන්දියාවේ අගමැතිතුමාට පුද්ගලිකවම ලිපියක් ලිව්වා. චීනයේ ජනාධිපතිතුමාට පුද්ගලිකවම ලිපියක් ලිව්වා. මනින්ම ඒගොල්ලෝ සූදානම් වෙච්ච විගසම අපිට මේ එන්නත ලබා දෙන්නට කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයනුත් ඉන්දියාවෙනුත් චීනෙනුත් යම් කොටසක් අපිට නොමිලේ ලබා දෙයි. ඉතුරු කොටස අපි මිලදී ගන්නවා. විශාල ජයග්‍රහණයක් අපිට ලබා දුන්නේ අර තිබිනු ක්‍රමවේදය වෙනස් කළා ජනතාවගේ අවශ්‍යතාවයන් බලාගෙන ක්‍රියා කරන රජයක් රටක් ඇති කරන්න. දේශපාලන ක්‍රමේ පවා වෙනස් කරන්න. ඒකින්ද තමයි මම ඔය බලයට පත් වුණාට පස්සේ ගිය පාරාගේ දේශපාලන පරිගැනීම් ඒක නීතියෙන් වැරදි වැඩ කරා නම් ඒක නීතියෙන් ඒගොල්ලෝ කරගෙන යයි. නමුත් අනවශ්‍ය ලෙස බලපෑම් කළා දේශපාලනය මුල් කරගෙන වැඩ කරන්න මං සූදානම් නැහැ.
හැබැයි ඉතින් එහෙම කරනකොටත් අවාසනාවකට වගේ දැන් විරුද්ධ පක්ෂයත් හඳුරන්නේ ඒක තේරුම් අරගෙන නැහැ. ඒ ඇත් ඒ අර පාදඩ දේශපාලනේ තාමත් කරනවා. දැන් පාර්ලිමේන්තුවේ දැක්කනේ පහුගිය දවස්වල අර හරීන්ද්‍ර කවුද හරීන් ෆඩෑන් කියලා මන්ත්‍රීවරයෙක් කතා කරපු විලාසය ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නන්දසේන කියලා මම නන්දසේන ගෝඨාභය හොඳ නම් ඒවා. එහෙම හැබැයි ඉතින් නන්දසේන ගෝඨාභයගේ චරිත දෙකක් තියෙනවා. දැන් තාමත් සමහර වෙලාවට හාමුදුරුවෝ මට කියනවා අපිට ඕන ජනාධිපති ගෝඨාභය නෙමෙයි අර ආරක්ෂක ලේකම් ගෝඨාභය තමයි ඕන. ටිකක් සැරෙන් ඉන්න ඕන කියලා. ඒකත් කරන්න පුළුවන්. ඉතින් ඒ જાතියෙන් එනවා නම් මට ඒ જાතියෙන් කරන්නත් පුළුවන්. දැක්කනේ මට අර බෝම්බයක් ගහලා ආරක්ෂක ලේකම් මැටියට පිත්තල හන්දියේද බෝම්බයක් දාලා ප්‍රභාකරන් වැඩ පටන් ගත්තා. හැබැයි ඉතින් මමත් ඒක ඉවර කරේ අන්තිමට අර බල්ලෙක් වගේ හතර ගාතේ දාලා නන්දි කඩාල් කලපුවේ උස්සගෙන ආවා. ඊ තත්ත්වයට ගේන්නත් පුළුවන්. ඉතින් ඕන දෙයකට සූදානම් පුළුවන් චරිතයක්. දේශපාලනය කරන්න පුළුවන් විපක්ෂයත් දේශපාලනය කරන්න ඕන. හැබැයි මේ ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණ ඒ දේශපාලනය ඕන කරන්න. ජනතා ගැටලු විමසීම සහ ඒවාට විසඳුම් ලබා දීම ඉන් පසු වැරමුණා. සින්නකර ඔප්පු තිබෙනවා. ඉතින් මේවා වනජීවි දෙපාර්තමේන්තුවෙන් මේ පහවුණු අවුරුදු දෙක තුනදීදී එක බින් ඇඟලක් වගා කරන්න දෙන්න බෑ තහනම්. එක ගොවියෙකුට පහර දුන්නා අතිගරු ජනාධිපතිතුමනි. ඒ පහර දීපු එකනත් අද ඉන්නවා මෙතන. ඒ වගේම වන රක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගොවි බින් සොය මෙහෙම මායින් දාලා තියෙන්නේ. පැත්තකට යන්න එපා කියනවා එක ගොවියෙකුට නඩුත් දැම්මා. නිලධාරීන්ට අපි පැහැදිලිව ප්‍රතිපත්තියක් වශයෙන් අපි කිව්වා මේ ඉඩම් වගා කරපු අයට නිදහස් කරන්න කියලා. ඉතින් ඔය අය කිසිම බියක් නැතුව ඒවා වගා කරන්න. අපි 2014 ගණිත විද්‍යා ගුරු සහායකවරු ලෙස පත්වීම් ලැබුවා. දැනට අවුරුදු 6ක් අඛණ්ඩව සේවය කරනවා දුෂ්කර පාසල් වල. එතකොට අපි දැනට රුපියල් 10000ක දීමනාවක් විතරයි ලබන්නේ. අපි 2017 අධ්‍යාපනවේදී උපාධිය හදාරන්න පටන් ගත්තත් අපි මේ වෙනකොට ලියලා තියෙන්නේ එක විභාගයක් විතරයි. එතකොට නැවත අපට ලියුමක් එවනවා ගිය අවුරුද්දේ ඔබලා මේ සේවයෙන් පහ කරන්න සූදානම් වෙනවයි කියලා තරුණ ගුරුතුමා කියන කතාව ඇත්ත මම අධ්‍යාපන වැඩිදුරින් කාලේ තමයි ඒගොල්ලෝ බඳවගන්නේ. දීමනාව 20000ක් කරන්න අපි තීරණය කරමු. සුදුසුකම් වෙනස් කරන්න බෑ. ඒකට මුළු ලංකාවටම බලපානවනේ. දීමනාව වැඩි කරන්න. අපි අවුරුදු 4ක් දීලා තිබුණේ මේගොල්ලන්ට උපාධිය ලබා ගන්න. ඒක නොහැකි වුණා. අපිට තව අවුරුදු 2ක කාලයක් දීර්ඝ කරලා දෙන්න පුළුවන්. අනුරාධපුර ප්‍රදේශයේ ළමා නිවාසයක සිදුවන අක්‍රමිකතා පිළිබඳ අද දෙරණ උකුස්සා ඊයේ සිදු කළ අනාවරණයෙන් පැය 24ක් යාමටත් මත්තෙන් ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව අද විශේෂ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්න මහත්වරුන් විසින් මේ පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ කමිටු 2ක් පිහිටවුවා. මේ අතර අදත් උකුස්සා තවත් අනාවරණයක් කරන්නට සූදානම්. ඒ උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු නීති රීති අමුවේ උල්ලංඝනය කරමින් දරුවෙකු වෙනත් පාර්ශ්වයකට ලබා දීමට උපදෙස් දෙන ආකාරය පිළිබඳවයි. අනුරාධපුර නගරයේ පිහිටුවා ඇති උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ දැරියන්ට ලබා දෙන ආහාර වේල පිළිබඳව උකුස්සා ඊයේ රට හමුවේ අනාවරණ කළා. කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් උපාලි රාජපක්ෂ මහතා එහි රාත්‍රියේ මත්පැන් සාදයක් නොපැවැත්වුණු බවද අප කළ විමසීමකදී පැවසුවේ උකුස්සා සතුව ඊට අදාළ රූප රාමුද පවතින පසුබිමකයි. නෑ එහෙම එකක් සිද්ධ වෙලා නෑ. වගකීමෙන් කියනවා. උකුස්සා මෙම අනාවරණය සිදු කර පැය 24ක් යාමට මත්තෙන් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ විශේෂ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහත්වරුන් නිලධාරීන්ද සමගින් අවන්ති දේවී ළමා නිවාසය වෙත පැමිණියේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුවයි. මෙහිදී උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා විසින් අදාළ මත්පැන් සාදය පැවැත් වූ බවට තමන් දැනුවත්ව සිටි බව නිලධාරීන් හමුවේ පිළිගත්තා.
රාජ්‍ය වාහනයක් තියෙන වාහනේ කාගේද? ඒ වාහනේ දෙපාර්තමේන්තුවේ. ඔව් දෙපාර්තමේන්තු කෙනෙක් ඒ විදියට ඇවිල්ලා කොහොමද ওই වගේ තැනක ඉන්නේ රාත්‍රී කාලෙක? ඒතර මේ එන හැම දවසේම මගෙන් දරුවෝ ඉල්ලන දෙයක් තමයි සර් පොත්තු ඕන කියලා. පොත්තු හදලා තමයි සර් දරුවන්ට ඒ වෙලාවේදී අපි කන්න දුන්නේ. ඒතර මම අමාත්‍යාංශ ලේකම්තුමාත් ඒ වෙලාවට සම්බන්ධ කරගත්තා. ඉඩම් කොමසාරිස්තුමා ඒ වෙලාවේ ආවා. අපේ රියදුරු මහත්තයෙක් තමයි මාධ්‍යවේදියෙක් ඇතුළට එක්කන් ආවා කියලා කියනවා. ඔව්. එතකොට ඒ ඉනකොට ඒගොල්ලෝ බෝතල් අරගෙන ආවා කියලා කියනවා. ඒ ඇවිල්ලා ඒගොල්ලෝ අර එහා පැත්ත කෙළවරට වෙන්න බීමත්ව ඉඳලා තියෙනවා. නෑ හරි එතකොට දැන් මාධ්‍යවේදී එක්කෙනෙක් කොහොම එනවා නම් වෙනින් ආය කී දෙනෙක් ඇවිල්ලා මේකේ ওই විදියට කරන්නේ? සර් ඒක වැරදි. එතකොට ඔබතුමාත් හිටියද? මම හිටියා සර්. ලේකම් සර් හිටියා. අපි කණ්ඩායම් බලන්න මොනතරම් වැරදිද කියලා එහෙම තත්ත්වයක් නෑ. හැබැයි මතක තියාගන්න ඇත්ත කියන්නේ නැත්තම් වෙන්නේ මේක දෙසිපාදේදී ඔප්පු කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේ දෙරණ මාධ්‍ය මේක සම්පූර්ණයෙන්ම මේ කටයුත්තට වැඩිහත් වෙලා තියෙන්නේ. එහෙම කවදාවත් ඒගොල්ලෝ මේ වගේ දෙයකට කවුරුත් අමාරුවේ දාන්න වැඩිහත් වෙන්නේ නැහැ. මේ කොමසාරිස්තුමා ඇත්තටම ආවට පස්සේ බොහෝම අපේ දරුවෝ ගන්න ඔබතුමා කියන්නේ ගොල්ලෝ කූමියක් කරා අපි එහෙම නැත්තම් මේ දරුවෝ අදටත් ගනිමයි. ඔව්. කාන්තා නිලධාරිනියකුත් නැතුව මේ රාත්‍රියේ මෙහිම මේ කරනවා. බෝතල් පාටි යනවා. එතකොට ඒක හරි කියන සමාවෙන්න දැන් ඔය දවසේ මට එන්න දුන්නා. එහෙනම් බලනකොට දැන් ඔයගොල්ලොන්ට වරදයි මේ. ඔයගොල්ලෝ තාම නිදහසට කතා කරනවා නම් මේ හරියට උත්තම බබා. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම මේකේ තරාතිරම නොවලා ආය නැවත කිසිම ළමා නිවාසක කාන්තා නිවාසක එහෙම දෙයක් සිද්ධ නොවෙන්න වගකීම අපි ගන්න ඕනේ මේ සිද්ධියත්. ඒක මේ අපිට ගැලවෙන්න බෑ මේකේ. හිතන්නම මේ පොඩි සෙල්ලමක් කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම නීතියට ක්‍රියාත්මක කරන්න කියලා. එච්චරයි. මම ජනාධිපති උපදේශ පරිදි මම දැන් තමයි මේක දැක්කා. මේ ජනාධිපතිතුමා කතා කරපු පරිදි මටත් ආවා. පසුව විශේභාර රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතා විසින් ළමාරක්ෂක අධිකාරියට සහ ජාතික කාන්තා කමිටුවට උපදෙස් ලබා දුන්නේ කඩිනමින් මේ පිළිබඳව පරීක්ෂණ වාර්තාවක් ලබා දෙන ලෙසයි. එමෙන්ම උතුරු පැද පළාත් ආණ්ඩුකරවරයා විසින්ද මේ පිළිබඳව සොයා බැලීමට තවත් කමිටුවක් පත් කළ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි මෙහි නිලධාරීන්ට ස්ථානමාරුවක් ලබා දෙන ලෙසද සඳහන් කළා. මේ අතර උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා යටතේ සිටින පරිවාස නිලධාරියෙකුගේ කූට ක්‍රියාවක් පිළිබඳවද උකුස්සාට තොරතුරු වාර්තා වුණා. මේ අදාළ පරිවාස නිලධාරියා නීතිරීති අමුවේ උල්ලංඝනය කරමින් ළමයෙකු වෙනත් පාර්ශවයකට ලබා දීමට උපදෙස් ලබා දෙන අයුරුයි. මගේ යාළුවෙක් අවස්ට්‍රේලියාවේ දැන් කිට්ටුම හිතවත් එයාලට බබාලාන. අපිට බැරිද දැන් ළමයි නිවාසෙට ගේනවනේ. එතකොට එතනින් දැන් නිවාසෙට බාර ගන්න නැතුව අපිට බැරිද එතනින් ළමයි මේවා කරගන්න. මම වාර උදව් කරන්න. ඒක මහලු දෙයක් නෙමෙයි. ඒක වෙන්න කලින් එන්න පුළුවන්. විසත් ඉක්වන විසත් නම් දුන්නා මුස්ලිම් ජෝඩුවකට පව. එයාලා පිටිච්චකම් ගන්න කැමතිද? එහෙම තමයි එයාලා බලාව. එතකොට ළමෙක් මම මේ වල දෙන්න. ඔව් එතකොට ළමයා එහාට බාර දුන්නා. නෑ නෑ බාර දෙන්න පෙර මම වැඩේ කරන්න. ඔයාගේ ඉල්ලීම මට දැනෙනවා. ඒක අනුව මම ඔයාලට පැහැදිලි උදව් කරන්න. මට අපේ සතියක් දෙන්න. කොමසාරිස් සපෝට් එකක් දෙයිද අපිට? අනිවාර්යයෙන්. ඒක මම අරගෙන කරන්නම්. ඔයාලා දින ළමයෙක් කන මෙන් ගන්න ගෙනලා ශනිකෝ සෙට්ලා ඉන්න. මට සොයා දීම් පිළිවෙල ගැටලුවක් නැහැ. මට ඔය සතියෙන් දෙකෙන් වයි කතා කරන්න. ඔව්. ඒ අම්මට අපි ගන්නවා කියලාද කියන්න ඕන අවස්ට්‍රේලියාව කෙනෙක් ගන්නවා. නෑ නෑ මුකුත් කියන්න ඕනේ නෑ. ඔය ගැන අපි ගන්නෑ කියන්නේ. දැන් එතකොට අපි හරි ඇඩ්‍රස් දෙන්න නැතුව බොරු ඇඩ්‍රස් දෙන්න කමක් නෑනේ. බලන්න ප්‍රශ්න නෑ. අනුරාධපුර නගරයේ පිහිටුවා ඇති උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ දැරියන්ට සිදුවන අඩත්තේටම් පිළිබඳව හෙට රාත්‍රී 6:55ට රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සූදානම්. ජනේලයිනේ නිදියන් ඉන්න ඒ කට්ටියට අල්ලලක් තියනවා. එක දවසක් ඇතුළටම ආවා කිව්වම එහෙම කට්ටිය එනවා කියලා යාලා කිසිම දෙයක් කරේ නැහැ. අඩුම ගානේ අපිට ජනේල ටිකවත් හදලා දුන්නේ නැහැ. ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් සිව් දෙනා එළඹෙන 12 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ ETI ෆිනන්ස් ලිමිටඩ් ආයතනය තුළ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන් සිව් දෙනා ඊයේ අත්අඩංගුවටගෙන අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී The big story. ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සහ ETI ෆිනන්ස් ලිමිටඩ් යන ආයතන තුළ රුපියල් බිලියන 13.7ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කිරීම සම්බන්ධයෙන් එහි හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය 5 වෙනිදා අත්අඩංගුවටගෙන පසුව අපමත මුදා හැරුණා.
එවැනි පසුබිමක නීතිපතිවරයාගේ උපදෙස් මත ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අංජලි එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ යලි අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව අද අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ETI තැන්පතුකරුවන් අද අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයකද නිරත වුණා. එහිදී පැමිණිලි වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අදාළ ආයතනවල සිදු වී යයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව තුළ එම ආයතනවල අධ්‍යක්ෂවරුන් දණ්ඩනීති සංග්‍රහයේ වංචා කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ මුදල් විශුද්ධිකරණය යන වැරදි සිදු කර ඇති බව අනාවරණ වී ඇති බවයි. එසේම ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය 2011 වර්ෂයට පෙර සිටම තැන්පතුකරුවන්ගේ මුදල් වලින් මහ බැංකු නියාමනයන්ට හසු නොවන හෙළි නොකළ ගිණුම් පවත්වාගෙන යමින් කළුසල් ලිපීමක් සිදු කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ සඳහන් කළා. මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ එම අවස්ථාවේදී මහ බැංකුව එම ආයතනය විසින් මුදල් තැන්පතු බාර ගැනීම අවහිර කර නොමැත්තේ මන්ද යන්නයි. එයට පිළිතුරු දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කියා සිටියේ ඒ වන විටත් විශාල තැන්පතුකරුවන් ප්‍රමාණයක් මෙම ආයතනය තුළ මුදල් තැන්පත් කර තිබූ බැවින්ද ඔවුන් සියලු දෙනාගේ වගකීම මහ බැංකුවට බාර ගැනීමට නොහැකි බැවින්ද ප්‍රතිව්‍යුහගත සැලැස්මකට අනුව මහ බැංකු නියාමනය යටතේ එම ආයතනය පවත්වාගෙන යන ලෙස මහ බැංකුව උපදෙස් දී ඇති බවයි. කෙසේ වෙතත් ඉන් අනතුරුවද තැන්පතු බාර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකුව දැමූ සීමා ඉතා සූක්ෂම ලෙස කඩ කළ මෙම ආයතනය දෙගින් දිගටම තැන්පතු මුදල් බාර ගනිමින් විශාල වංචාවක් සිදු කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වැඩිදුරටත් පැවසුවා. මෙහිදී සියලු පාර්ශ්වවල කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා ETI ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංජ එදිරිසිංහ යන සැකකරුවන් ජනවාරි මාස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. ජනාධිපතිවරයා බොහොම ස්තුති වෙනවා බොහොම පිංසිත වෙනවානේ. සිංහල සතු සියලු දේපල රාජසන්තක කරගෙන විකිණීමට ලක් කළ සියලු දේපල රාජසන්තක කරගෙන මේ අහිංසක තැන්පත්කරුවන්ට අනිවාර්යෙන් ඔවුන්ගේ 100% මුදල් ලැබිය යුතුයි. මේ දෙරණ අපිත් එක්ක ඉඳලා අපේ සාහනය ලැබලා දුන්නට උඹතුමාලාට බුදුබවත් වෙන්න ඕනේ. මුව දාන මකුඩ කකා මතුරු කකා මුන් රට සැප මෙට්‍රෝල ජම්පර් අන්දලා මුව දාන මුව එළියට අරගෙන සෞදි අරාබිය ගල් ගාලා මරන්න නෙල්ලයි එක. යාපනයේ විශ්වවිද්‍යාලය තුළ ඉදිකර තිබූ ස්මාරකයක් ඉවත් කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් එම සරසවියේ සිසුන් දෙදෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ස්මාරකය ඉවත් කිරීමත් සමග ඊයේ රාත්‍රියේ විශ්වවිද්‍යාලය අසල දැඩි නොසන්සුන්තාවක් හටගත්තා. සිද්ධියට ප්‍රතිචාර දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ මෙම විශ්වවිද්‍යාල පාලන අධිකාරියේ තීරණයක් බවයි. යාපනීය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ එහි සිසුන් විසින් මෙම ස්මාරකය ඉදිකර තිබෙන්නේ 2018 වසරේදී. එය ඔවුන් හඳුන්වන්නේ යුද්ධයෙන් මේ ගිය දෙමළ ජනතාව සිහි කිරීම සඳහා ඉදිකළ මුල්ලිවයි කල් සැමරුම ස්මාරකය ලෙසයි. විශ්වවිද්‍යාල බලධාරීන් එම ස්මාරකය ඉවත් කිරීමට පියවරගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේ. ඒ සමග විශ්වවිද්‍යාල සිසුන් ප්‍රදේශවාසීන් සහ දේශපාලන නියෝජිතයන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තත්ත්වය පාලනය කිරීමට කෝපාය පොලිසියට අමතරව පොලිස් විශේෂකාර බලකායද කැඳවා තිබුණා. අද පස්වරු වන විටත් විරෝධතාකරුවන් විශ්වවිද්‍යාලය අසල රැඳී සිටමින් විරෝධය පළ කළේ මෙලෙසයි. විරෝධයේ අතරතුර විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු කෝපාය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. ඒ අනවසරයෙන් විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීම සහ කලාකාරීව හැසිරීම යන චෝදනා යටතේ සිසුන් දෙදෙනා අද පස්වරුවේ යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරුණා.
ස්මාරක ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන් 5 දෙනෙකු මාරාන්තික උපවාසයක්ද අද පස්වරුවේ ආරම්භ කළා. උපකුලපතිවරයා කියලා තියෙනවා මේක අනවසර ඉදිකිරීමක් කියලා. ඒක අපිට පිළිගන්න බෑ. අපි හොඳ චේතනාවෙන් මේක ඉදිකලේ. උපකුලපතිවරයාගේ ක්‍රියාවට වෙනුවෙනුත් ඒ වගේම විනාශ කළ මේ ස්මාරකය නැවත ඉදිකිරීමට අනුමැතිය දෙන්න කියලායි අපි උපවාසය දෙන්නේ. ඒ ස්මාරකය කලින් කලට දියුණු කරමින් ආපු බවක් තමයි දැනගන්නට තියෙන්නේ. ඒක තුර සහ දකුණ අතර සමගියට බාධාවක් වෙන්න පුළුවන්. යාපනයේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජා එතුමා තීරණයක් අරගන්නවා ස්මාරකය අද දවසට හෙට දවසට නොගැලපෙන නිසා ඒ යාපනයේ විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන්න. ඒකට විරුද්ධව තමයි උද්ඝෝෂණ තියෙන්නේ. උද්ඝෝෂණය පාලනය කරන්න ඔවුන්ව විසිරවන්න තමයි හමුදාව සහ පොලිසිය පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට කිසිම අපේ සම්බන්ධයක් නැහැ. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 118 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. අදත් කොවිඩ් ආසාදිතයින් 297 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. COVID-19 වෛරසය ආසාදිත බවට තහවුරු වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාටත් වෛරසය වැළඳී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතව හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන අතර ඉක්ුත් දින කිහිපයේ ඔහුගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය අංශය කටයුතු කරමින් සිටිනවා. මේ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා 1 2 3 4 කියන දිනවල සහ 5 වෙනිදා කියන දිනවල එතුමාගේ මුල් නිවස පඬුවස්නුවර ප්‍රදේශයේ ආශ්‍රිතව තමයි වාසය කරලා තියෙන්නේ. ඒ වගේම දෙවනිදා දිනේදී එතුමාට සුබ පතන් ආපු විශාල සංඛ්‍යාවක් ඉඳලා තියෙනවා. ඒ වගේම විහාරස්ථාන 7කට ආසන්නතාවක ස්වාමින් වහන්සේලා මේ නිවසට පැමිණලා තියෙනවා. මේයින් ආශ්‍රිතව පළවෙනි පෙළ ආශ්‍රිතව 100කට ආසන්න සංඛ්‍යාවක් මේ විදිහට නිරෝධායනය කරලා තියෙනවා. මෙයට විහාරස්ථාන 7ක්ද ඇතුළත් වෙනවා. ඒ වගේම එතුමාගේ ස්ථීර වාසස්ථානයේ කොළඹ 7 ප්‍රදේශයේ තමයි නිවස තියෙන්නේ. මේ නිවසේ අපි නිවසේ නිවසියන් 8 දෙනෙකු නිරෝධායනය කරලා තියෙනවා. ඒ වගේම එතුමන් පසුගිය දිනවල ශ්‍රී ලංකා දස්පක්ෂ මූලස්ථානයේ පැවති පිරිත් පින්කමකට සහභාගී වෙලා තියෙනවා. මෙහි පළමු පෙළ ආශ්‍රිතව විදිහට අපි 10 දෙනෙක් නිරෝධායනය කරලා තියෙනවා. ඒ වගේම අපිට අද දිනේදී වාර්තා වුණා එතුමන්ගේ පෞද්ගලික ලේකම්වරයාත් COVID-19 ආසාදිත බවට වාර්තා වෙලා. ඒ වගේම මේ ලේකම්වරයා සමග දයාසිරි ජයසේකර ගරු ඇමතිතුමාගේ ආසිතින් සොයා ගැනීම සඳහා කටයුතු කරපු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුත් මේ වෙද්දී නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඉදිරියේදී ඔවුන්ගේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඉන්නවා. මාතලේ දිස්ත්‍රික් මහරෝහලේ ඊයේ සිදු කළ ශනික ප්‍රතිදේශජනක පරීක්ෂණ මගින් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගෙන ඇතැයි රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය අසේල දිසානායක මහතා සඳහන් කළා. බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් 2 දෙනෙකු සහ අංක 7 සහ 9 වාට්ටුවලට ඇතුළත් කළ රෝගීන් 5 දෙනෙකු ඒ අතරට අයත්. බණ්ඩාරගම කොළමැදිරිය වසම බහර ග්‍රාම නිලධාරණයට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් අටුලගම ප්‍රදේශයේ ශනික ප්‍රතිදේශජනක පරීක්ෂණ 200ක් ඊයේ සිදු කළ අවස්ථාවේ මෙම ග්‍රාම නිලධාරණය ආසාදිත බව හඳුනාගෙනුණා. ඇය බණ්ඩාරගම ප්‍රදේශීය ලේකම්වරිය සමග එකම රථයේ ගමන් කර තිබීම හේතුවෙන් ප්‍රදේශීය ලේකම්වරිය අතුරු පිරිසක්ද නිරෝධායනය සඳහා යොමු කෙරුණා. ගම්පහ මෝරුපොළ ප්‍රදේශයේ ලේදන් දීමේ කඳවුරකට සහභාගී වූ 30 දෙනෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි හඳුනාගත් බව ඉන්දිගොල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. පසුගිය ජනවාරි 3 වෙනිදා පැවති එම ලේදන් දීමේ වැඩසටහන සංවිධානය කළ ප්‍රදේශීය තරුණ කැල සවස සාදයක්ද පවත්වා තිබෙනවා. මේ හේතුවෙන් එම සාදයට එක් වූ තරුණයන් 19 දෙනෙකු ඇතුළු ඔවුන්ගේ ආශ්‍රිතයන් 108 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගැන්නා. වෛද්‍ය නිලධාරීතුමා විසින් ලේ බැංකුවට දන්නලා තියෙනවා දන් දුන්න පුද්ගලයන් පොසිටිව් වුණයි කියලා. ඒවා ඒ ආයතන වලින් බැහැර කිරීමට ලක් කරනවා. වවුනියාව නගරයෙන් කොවිඩ් ආසාදිතයන් 55 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග වවුනියාව ජුම්මා මුස්ලිම් පල්ලිය සහ වවුනියාව පසාර් වීදිය ධර්මලිංගම් මාවත සහ මාකට් පෙදෙස තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරින් බහුතරයක් මෙම ප්‍රදේශවල පිහිටි වෙළඳසැල්වල සේවය කළ අයයි. ආසාදිතයන් වවුනියාව පට්ටානිච්චූර් නෙළුක්කුලම නෙඩුන්කේනි තිරුණාවට්කුලම සහ වෙල්ලුකුලම යන ප්‍රදේශ රසක සංචලනය කර තිබීම හේතුවෙන් ආශ්‍රිතයන් සොයා ගැනීම අසීරු වී තිබෙනවා. දැනට හුදකලා කර ඇති මඩකලපුව කාත්තන්කුඩිය ප්‍රදේශයේ අනවශ්‍ය ලෙස මාර්ගවල සැරසරමින් සිටි 202 දෙනෙකු ශනික ප්‍රතිදේශජනක පරීක්ෂණයට යොමු කර තිබූ අතර ඉන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් 5 දෙනෙකුම එකම පවුලේ සමාජිකයින්. බලංගොඩ නගර සභා බල ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලි 5ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නවා. එම ප්‍රදේශයේ කුඩා දරුවෙකුට සහ කාන්තාවකට වෛරසය
වෛරසය ආසාදනය වී තිබූ අතර ඔවුන්ට වෛරසය වැළඳුණු ආකාරය නිශ්චිතව තහවුරු කර ගැනීමට නොහැකි වී තිබෙනවා. මඩකලපුව ඔට්ටමාවාඩි ප්‍රදේශයේ පසුගියදා සිදු කළ PCR පරීක්ෂණ 57ක් අතරින් කොවිඩ් ආසාදිතයන් 16 දෙනෙකු හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. අහඹු PCR පරීක්ෂණ මගින් ආසාදිතයන් 26 දෙනෙකු වාර්තා වූ ගෙරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ මුම්මාන සහ වෑත්තෑව ග්‍රාම නිලධාරී වසම් දෙකත් පූජාපිටිය පොලිස් වසමේ කොස්කොඩ ප්‍රදේශයේ තොරාගත් ප්‍රදේශ කිහිපයකුත් අද දහවල් සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. තවත් මරණ 3ක් ග්‍රෑන්ඩ් පාස් හොරණ සහ රත්නපුර ප්‍රදේශවලින් වාර්තා වීමත් සමග කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 225ක් දක්වා ඉහළ ගියා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 47000 ඉක්මවා තිබෙන අතර සුවය ලැබූ සංඛ්‍යාව 40838ක්. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඊයේ පස්වරුවේ හබරණ හිරිවඩුන්න බෝධිරාජාරාම විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. ඒ සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව ඇත්තේ එම ස්ථානයේ බවට අදහස් දරන පිරිසක් එහි පැමිණ සිටීම නිසා ප්‍රදේශවාසීන් ඔවුන්ට විරෝධය පළ කිරීමත් සමගයි. ජාතික උරුම ප්‍රාසංග කලා සහ ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඊයේ පස්වරුවේ හබරණ හිරිවඩුන්න බෝධිරාජාරාමයේ වෙත පැමිණියා. සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව ඇත්තේ මෙම ස්ථානයේ බවට පසුගිය කාලය පුරා විවිධ පාර්ශ්ව විවිධ මත සමාජගත කර තිබුණා. කෙසේ වෙතත් විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශවාසීන් පවසන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂි මත පදනම් වෙමින් එවැන්නක් තවමත් තහවුරු කර නොමැති බවයි. රාජ්‍ය අමාත්‍යවරයා පුරාවිද්‍යා නිලධාරීන්ටද පැමිණෙන ලෙස දැනුම් දී විහාරස්ථානයට පැමිණියේ මෙවැනි වාතාවරණයක් තුරයි. බෝසතුන් මෙම ස්ථානයේ බුද්ධත්වයට පත් වූ බවට අදහස් කරන පිරිසක්ද රාජ්‍ය අමාත්‍යවරයා සමග විහාරස්ථානයට පැමිණ සිටියා. 2008 වෙනකම් මේ තියෙන්නේ නෑ දෙකම ගාලා නෑනේ කොහොමද ඉතින් ඔයා හිටියේ නෑනේ බුදුගම රජුගේ කාලේ හිටියද එහෙනම් අපි හොයන්නේ ඔය බොළඳ උත්තර මට දෙන්න එපා ඕවා දෙන්න වෙන අයට මට දෙන්න එපා ඔය වගේ උත්තර මම අධ්‍යක්ෂ ජනරාල්ට කිව්වා උත්තර දෙන්න පුළුවන් එකෙක් එවන්න කියලා මට හරියට නිකන් මේ හොරතල් කතා කියන්නේ නෙමෙයි ඔය හරි අඩුපාඩුවක් තියෙනවා නම් තමුන් ඔක්කොමලා වග කියන්න ඕනේ බෞද්ධයන් අතර ගස්තනයක් ඇති වෙනවා බුදුහාර බුදුුනේ නැහැ කියන මෙතන කණ්ඩායම එක පැත්තකින් ඉන්නවා බුදුහාර බුදු වුණා කියන කණ්ඩායම කොළඹින් අර හැම්මෙන් ඇවිල්ලා වන්දනාමාන කරන්න එනවා ඊට පස්සේ පුරාවිද්‍යාවක හිතාන් දිනනකොට අපි වැඩ පටන් ගන්නවා හොඳයි ගමේ මිනිස්සු 100%ක් මේ මතය පිළිගන්නේ නැහැ කොයි මතයද දාන්නේ ඒ කියන්නේ බුදුහාර පිළිගන්නේ නැහැ මේ මතවාද ඒගොල්ලෝ ගෙනියන්නේ ඒගොල්ලෝ අපිට අදාළ නැහැ අපිට තියෙන පුරාවිද්‍යාත්මක සාධක එක මතු කර ගන්න එක විතරයි රාජ්‍ය අමාත්‍යවරයා සමග පැමිණි සිදුහත් බෝසතුන් මෙම ස්ථානයේ බුද්ධත්වයට පත් වූ බවට මතදාරන පිරිසෙන් අයෙකු විහාරස්ථානයෙන් පිටවන අවස්ථාවේ ප්‍රදේශවාසීන්ට ලොතරැයි පත් බෙදා දීමට උත්සාහ දැරීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් එහි ඇති වුණා. මෙතන තියෙන පුතේ ලොතරැයි 50. ඔයගොල්ලෝ ගමයන්ට දෙන්න ගෙනාවේ ගන්න. එකක්වත් දෙපා අපි ගන්න. එකක්වත් දෙපා ඔබතුමා එකපාරයි යන්න. කරුණාකරලා යන්න මහත්තයා. යන්න. සංයෝගයට එන්න මේ ඔයාලා යන්නද? අපිට මේ ඇදිලා තියෙන ටිකට් හොඳ නෑ ඇති. යන්න කියලා කියන්නේ අපි. හරිද? ගහලා එලවන්න ගෑනු. පුරු කරන්නේ. නැගපියම්. අනති මුන් අන්දුවානේ. ඉඳලා මට ඉඳලා ආයෙනම් එන්න බා මේක අරමුණ බුදුහාමුදුරන්ගේ ඉතිහාසය විකෘති කිරීම. පැහැදිලිවම අපේ රටේ ඉතිහාසය විකෘති කිරීම තුලින් ඒ NGO සංවිධානවල උත්සාහය සාර්ථක වෙනවා. මෙතන ඉන්නේ පැහැදිලිවම වෙන රටවල මුදල් වලින් එපෙන කණ්ඩායම්. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමට ආධාර අනුබල දීමේ චෝදනාවට එරෙහිව ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඇමරිකානු ලොස් ඇන්ජලිස් ෆෙඩරල් අධිකරණයෙන් ආදී චෝදනා ගොනු කර තිබෙනවා. අමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අදාළ සැකකරුවන් තිදෙනා ISIS සංවිධානයට සම්බන්ධ වී ඇති බවයි. 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අමරිකානු ජාතිකයන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 268 දෙනෙකු මිය ගිය අතර ISIS සංවිධානය විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි අමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව මෙම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමට ආධාර අනුබල දීමේ චෝදනාවට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට එරෙහිව අමරිකාවේ ලොස් ඇන්ජලිස් ෆෙඩරල් අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව එම නිවේදනයේ සඳහන්. මෙලෙස අධිචෝදනා යොමු කර ඇත්තේ මේ වන විට අත්අඩංගුවේ පසුවන මොහමඩ් නෞෆර්, මොහමඩ් අන්වර් මොහමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන්, හයිදු මොහමඩ් යන දෙදෙනාට එරෙහිවයි. මොහමඩ් නෞෆර් නැවැත්තා සහරන් හෂීම් ප්‍රමුඛව පිහිටුවාගත් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්යවරයා ලෙසයි සැලකෙන්නේ.
එම සංවිධානයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම, ඒට සමාජිකයින් බදවා ගැනීම සහ ඔවුන්ට පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. මොහමඩ් අන්වර් මොහමඩ් රිස්කාන් චෝදනාවට ලක් පැත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන්. ඔහු මෙම ත්‍රස්ත කණ්ඩායමේ නායකයා වූ සහරන් හෂිම්ගේ සමීපතුමයා ලෙස කටයුතු කර ඇති බවද හඳුනාගෙන තිබෙනවා. මේ අතර ආයුධ පැහැර ගැනීමේ අරමුණින් පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීම, රජයේ ඔත්තුකරුවෙකුට වෙඩි තැබීම සහ පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් දෙවැන්නා වන අහමඩ් මිල්හාන් හයිදු මොහමඩ් චෝදනාවට ලක්ව සිටිනවා. පාස්කු ප්‍රහාරය සිදු කළ අවස්ථාව වන විට ඔහු මෙරටින් පලා ගොස් සිටියද ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කිරීමෙන් අනතුරුව 2019 ජූනි 14 වනදා සෞදි අරාබිය සංගම සිටියේදී ඔහු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා තිබෙනවා. ඒ අනුව මෙම පුද්ගලයන් තිදෙනාම ත්‍රස්තවාදී වැළැක්වීමේ පරිත්‍යාගයේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පහරේ මේ වන විට පසු වෙනවා. මේ අතර අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමරිකාවේ සහාය මෙරටට ලබා දෙන බවත් ප්‍රහාරයේ නගදීරපත් වූ පුද්ගලයන්ට යුක්තියට කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල අගය කොට සලකන බවත් ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති කාර්යාලය මේ පිළිබඳව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. දඩමුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාරගතව සිටි බන්ධනාගාර 24ක රැඳවුවන් 92 දෙනෙකුට නිදහස ලබා දීමට අද පියවර ගැනුණා. ඒ ජනාධිපති විශේෂ සමාව යටතේ. දැන් තවත් පුවත් කිහිපයක්. අලුත්ගම ගාලුපාර මොරගල්ල ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගයේ දිගේ පෙරළී යන ආකාරය ඊට පිටුපසින් ගමන් කරමින් තිබූ රථයක රියදුරුගේ ජංගම දුරකථනයේ මෙලෙස සටහන්ව තිබුණා. ඉදිකිරීම් සිදු කිරීම අධිකරණ නියෝගයකින් අත්හිටුවා ඇති මේගමුව පිටිපන ප්‍රදේශයේ කඩුවන පරිසරයට යාබද ක්‍රීඩාංගණයේ පස් ඉවත් කිරීමට බව පවසමින් අද එහි කැණීම් කටයුතු සිදු කිරීමේ සිද්ධියකට විරෝධය පළ කිරීමට යාමේදී තමන්ට පොලිසිය පහර දුන් බවට ප්‍රදේශවාසී කාන්තාවන් පිරිසක් චෝදනා කරනවා. මේ පාරත් ඇදිලා තියෙන තැලුමක් තියෙන ඔළුව කැරකිල්ල වැටුණත් එක්ක මම මෙතන දැන් පොලිසියෙන් ගැව්වේ. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.